පුතේ පන්ති ආරම්භ කරමු. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. අද දවසේ අපේ පන්තිය තුල ගණිතය පන්තිය තුල යෙදিলা තියෙන්නේ සංඛ්‍යාන වගු fx fd වගු ආශ්‍රිත ගැටලු ටික. ඉතින් අපි ඉක්මනින් යමු පුතේ ගැටලු වලට. මොකද 10 ශ්‍රේණියට අදාළ ගැටලුවක්. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම ලැබෙන ගැටලුවක්. අපි ඉක්මනින් යමු. පෙරලගමු. මුලින්ම පුතේ පොඩි දාපු ලින්ක් එකේ මගේ අතින් අත්තර දීමක් වෙලා වෙලාව පොඩි වැරදීමකින් සටහන් කරලා දින වෙන වෙලාවක්. ඒ සිස්ටම් එක හරහා යනකොට පොඩ්ඩක් ලින්ක් එකේ වෙලාව මාරුනහම ලොග් වෙන්න අමාරුයි. ඒක නේ පොඩ්ඩක් අද සාමාන්‍ය ලින්ක් එකක් දැම්ම ඒකයි පුතේ. රයිට් හොඳයි. මෙන්න මෙහෙමයි. 6 වෙනි ප්‍රශ්නටයි තියෙන්නේ සබරගම් බලත් පේපර් එකේ සංඛ්‍යාන ගාන. ළමා සමාජයක සමාජිකයන් පිරිසක් මාසයක කාලයක් තුල ගුවන් විදුලියට සමන් දෙන කාලය පිළිබඳව ලබාගත් තොරතුරු අනුව සකස් කරලද තොරතුරු සමූහයක් පහත වැගුවේ දැක්වේ. මේ වගුවේ 10ක් 30 මගින් 10 24 කියන පන්ති ප්‍රාන්තරය මගින් 10ට වැඩි හෝ 20ට අඩු හෝ සමාන. 10 20යි කියලා කියන්නේ 10ට වැඩි 20ට අඩුයි 20ට සමාන වෙන්න පුළුවන් කියන එක. කාල ප්‍රාන්තරය දැක්වෙන අතර අනෙක් ඒවාද එමගින් එලෙසම වෙයි. හරි. අපෙන් අහන ප්‍රශ්න අංක 1 රෝමලා අංක 1 පුතේ මාත පන්තිය මොකක්ද කියලා අහනවා. මාතය කියන්නේ පුතේ වැඩිම වාර ගානක් ලියවී ඇති දත්තය. ඒතර මේ දත්ත සමූහයේ වැඩිම වාර ගානක් එහෙම නැත්නම් වැඩිම සංඛ්‍යාතයක් අයත් වන පන්ති ප්‍රාන්තරය තමයි මාත පන්තිය කිව්වේ. ඒතර මේ දත්ත සමූහයේ වැඩිම වාර ගානක් ලියවිලා තියෙන 15 වතාවක් ලියවිලා තියෙන්නේ 40යි 50යි අතර කියන එක. එහෙනම් මේ දත්ත සමූහයේ මාත පන්තිය 40යි 50යි අතර මාත පන්තිය මේක. මධ්‍යස්ථ පන්තිය ප්‍රමිලාංකාංක දෙක මධ්‍යස්ථේ සාමාන්‍යයෙන් අහන්නේ නෑ විභාගෙට. හැබැයි මේකේ අහලා තියෙන සාමාන්‍ය මධ්‍යස්ථ පන්තියක් අහනවා අඩුයි. හැබැයි මේ ගානේ අහලා තියෙන මධ්‍යස්ථේ. මධ්‍යස්ථේ කියන්නේ මැද ඉන්න දත්තය. දත්ත සමූහයක හරි මැද ඉන්න දත්තයට අපි කියනවා මධ්‍යස්ථය කියලා. මධ්‍යස්ථ පන්තිය කියන්නේ එම දත්ත සමූහයෙන් පන්ති ප්‍රාන්තර වලට වෙන් කරලා තියෙනවා නම් මැද ඉන්න දත්තයේ අයිති වන පන්ති ප්‍රාන්තරයට තමයි මධ්‍යස්ථ පන්තිය කියලා කියන්නේ. මොකද මධ්‍යස්ථ පන්තිය කියලා කියන්නේ මැද ඉන්න දත්තයේ අයිති වන පන්ති ප්‍රාන්තරය. දැන් බලමු මෙතන දත්ත කීයක් තියෙනවද කියලා ඉස්සෙල්ලා. 7 8යි 15යි. සංඛ්‍යාත තීරු එකතු කරගෙන 7ට 15යි. 15යි 9යි 15යි 24යි. 24යි 15යි 24යි 39යි. 39 49 53යි. 53යි 60ක් තියෙනවා දත්ත. ඔක්කොම දත්ත 60යි. පුතේ දත්ත 60 මැද ඉන්නේ කවුද? 60ක මැද ඉන්නේ 30 වෙනියා. එහෙනම් 30 වෙනියට ඉන්න දත්තයේ අයිති පන්ති ප්‍රාන්තරය තමයි මධ්‍යස්ථ පන්තිය බවට පත් වෙන්නේ. 30 වෙනියට ඉන්න දත්තයේ අතුරත් වන පන්ති ප්‍රාන්තරය තමයි මධ්‍යස්ථ පන්තිය බවට පත් වෙන්නේ. එතකොට මේකේ 30 වෙනියට ඉන්න දත්තයේ කොතනද ඉන්නේ බලන්න. මෙන්න බලන්න. 7 8යි 15යි. මෙතනට 15 වෙනි දත්තේ වෙනකන් එනවා. 15යි 9යි 24යි. 24යි 15යි 39යි. එතකොට 24 ඉඳලා 39 වෙනකන් දත්ත ටික මේක ඇතුළේ නේ තියෙන්නේ. මෙතනට වෙනකන් 24 වෙනි දත්තේ වෙනකන් තියෙන. ඊට පස්සේ මෙතන ඉඳන් 24 ඉඳලා දත්ත 15ක් මෙතනින්. ඒතර 27 ඉඳලා ගණන් කරා 25 26 28 29 30 31 කොහොම යනවා. ඒතර 30 වෙනි දත්තේ මේ 15 ඇතුලේ තියෙන්නේ. මේ දත්ත 15 ඇතුලේ තමයි 30 වෙනියට. මේ දත්ත සමූහයේ 30 වෙනියට ඉන්න දත්තේ තියෙන්නේ. ඒ කියන්නේ හරි මැද ඉන්න දත්තේ ඉන්නේ මේකගේ ඇතුලේ. මේ දත්ත සමූහයේ හරියටම මැද ඉන්න දත්තේ ඉන්නේ මුගේ ඇතුලේ. ඒතර මම දැන් කිව්වනේ මධ්‍යස්ථ පන්තිය කියන්නේ දත්ත සමූහයක හරි මැද ඉන්න දත්තේ ඇතුළත් වෙන පන්ති ප්‍රාන්තරයට කියලා. එහෙනම් මැද ඉන්න දත්තේ ඇතුළත් වෙන පන්ති ප්‍රාන්තරය කවුද? 40 50 අතර. එහෙනම් මේක මධ්‍යස්ථ පන්තියක් 40 50 අතර. මධ්‍යස්ථ පන්තියක් 40 50 අතර කියන්නේ. සාමාන්‍ය මධ්‍යස්ථ පන්තියක් ඇහෙන්නේ නෑ විභාගයකට. කලාතුරකින් ඇහෙනවා. මේ වගේ අවස්ථාවක්. සමාජිකයෙකු ගුවන් විදුලියට සමන් දීමේ මධ්‍යයනයේ ෂෙයාර්. හරි. දැන් කියනවා මේ ගානේ මධ්‍යයනය හොයන්න කියලා. මම පුතේ මධ්‍යයනය හදනවා. මම මධ්‍යයනය හදනවා FD වගුවෙම. තීරු පහයි මතක ඇති. අපි මේවා නැවත මතක් කර ගැනීම Tamanටම තේරෙයි කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. හරි? මම ඊටාම නුදුරේදී ඊටාම ළඟකදී ඔයාලට එක්සෑම් එකක් තියලා ඔයාලගේ තත්ත්ව පරීක්ෂාවක් කරනවා. දැන් ඔයාලා මොන මට්ටමකද ඉන්නේ? ඔයාලටත් දැනගන්න එපේ. Aද Bද Cද Sද අපි පේපර් ක්ලාස් මේ යන්නේ පේපර් ක්ලාස් තමයි. පේපර් එකක් තනියෙන් ලියන්න තාම පටන් ගත්තේ නෑ. මම ඒක පටන් ගන්නවා කියන්නේ නෑ. හැබැයි මටත් පොඩි ආසාවක් තියෙනවා දැන් මගේ පන්තිය මොන ලකුණු මට්ටමක ඇතිද
ලකුණු 30ද 40ද 20ද දැනගන්න ආසාවක් තියෙන එකට පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මම ඉදිරියේදී කියන්නන්නේ. හරි මෙතන පන්ති ප්‍රාන්තර. right මෙතන මධ්‍යගය simple x අපගමනය simple d සංඛ්‍යාතය simple f අවසානයේ f වැඩි කිරීම d. right පන්ති ප්‍රාන්තර ටික අපි දාගෙන යන 10යි 20යි අතර 20යි 30යි අතර 30යි 40යි අතර 40යි 50යි අතර 50ත් 60ත් අතර 60යි 70යි අතර 70යි 80යි අතර සංඛ්‍යාතයන් ටික 7යි 8යි 9යි 15යි 14යි 5යි 2යි. හරිනේ. මධ්‍යගයේ මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න. 10යි 20යි 30යි දෙකට බෙදුවම 15යි. මේ දෙක එකතු කරනවා 50යි 25යි. දැන් දෙන්නේ කිව්වම රටාව ඇති පුතේ. 15 25 එන ඊළඟට එන්නේ 35 ඊළඟට 45 ඊළඟට 55 ඊළඟට 65 ඊළඟට 75. මධ්‍යගයේ තීරුව බෙදුවා. දැන් අපගමන තීරුව පුරවන්න. කොහොමද අපගමන තීරුව පුරවන්නේ මම ඉගැන්නුවේ. අපගමන තීරුව පුරවන්න කලින් අපි මෙතනදී තෝරගන්න කාවද? උපකල්පිත මධ්‍යනය. කාවද තෝරගන්න? උපකල්පිත මධ්‍යනය. අපි මෙතනින් කාවද උපකල්පිත මධ්‍යනය විදිහට හැම වෙලාවෙම තෝරගන්න. මාතපන්තියේ මධ්‍යගයේ පුතේ. එතන මේ දත්ත සමූහේ මාතපන්තිය උඩින්ම නම් කරා 40යි 50යි කියලා. මේ මාතපන්තියේ. මේ තියෙන මාතපන්තියේ. එතන මාතපන්තියේ මධ්‍යගයේ තමයි අපි තෝරගන්නේ උපකල්පිත මධ්‍යනය කියලා. ඒ කියන්නේ මෙයා වෙන්න ඇති මධ්‍යනය කියලා තෝරගන්න අපි මෙයාට. මේක තමයි උපකල්පිත මධ්‍යනය. ඒතර මේක තෝරගෙන යනවා අපි අපගමන තීරුව පුරවනවා. කොහොමද අපගමන පුරවන්නේ? බාහිර එකකින් උපකල්පිත මධ්‍යන අඩු කරලා දාන්න. පුතේ 15 වෙන් 45ක් අඩු කරන්න. ඍණ 30යි. පුතේ 25 වෙන් 45ක් අඩු කරන්න. ඍණ 20යි. පුතේ 25 වෙන් 45ක් අඩු කරන්න. ඍණ 10යි. 45 වෙන් 45ක් අඩු කරාම බිඳුවයි. 55 වෙන් 45ක් අඩු කරන්න 10යි. 65 වෙන් 45ක් අඩු කරන්න 20යි. 75 වෙන් 45ක් අඩු කරන්න 30යි. දැන් වලට තේරෙනවා, පේනවා අපගමන තීරුව කොහොමද පිරුණේ කියලා. උපකල්පිත මධ්‍යනයට උඩ ටික ඍණ අගයන් ටික, උපකල්පිත මධ්‍යනයට යට ටික ධන අගයන් ටික. ඍණ ටික එක පැත්තක, ධන ටික එක පැත්තක. ගානට බැලන්ස් එකට ලියලා තියෙනවා. දැන් අවසානයේදී FD තීරුව පුරවන්න ඕනේ. FD තීරුව පුරන්නේ කොහොමද? මේ දෙන්න වැඩි කර කර දාන්න මෙතන. 30 වරක් 7 ඍණ 210යි. ඒ ඍණ 30 වරක් 7 නේ ගන්න. 20 වරක් 8 ඍණ 160යි. යදි ගානට කොටු කෙලින් ලියන්නේ. එක ස්ථානයකින් එක ස්ථාන දස ස්ථානයකින් දස 30 ස්ථානයකින් 30 ස්ථාන එක පෙරට ලියන්න එකතු කරන්න පහසු වෙන්නේ 10 වරක් 90 ඍණ 90යි 15 වරක් බිඳුව බිඳුවයි 10 වරක් 14 140යි 20 වරක් 5 උතර පහට තියෙන්නේ ඔව් 20 වරක් 5 100යි 30 වරක් 2 60යි දැන් පුතේ අපි මේ තීරුව එකතු ගන්න ඕනේ මධ්‍යනය මම දන්නවනේ සිග්මා ft ගමු සිග්මා ft ගන්න ධන ටික වෙනම එකතු කරනවා ඍණ ටික වෙනම එකතු කරනවා නේ 140යි 60යි 200යි 200යි 100යි 300යි ඍණ මේ ටික එකතු කරන්න 210යි 300යි 460ක් එනවා. උතර 300න් 460ක් අඩු කරාම උත්තරේ ඍණ 160යි. උත්තරේ ඍණ 160යි. අන්න දෙනවා. ඊළඟට සංඛ්‍යාත තීරුව එකතු ගන්න. ඒකට මම කියනවා සිග්මා f කියලා. සංඛ්‍යාත තීරුව එකතු වේදික එකතුව. දැන් අපි ඉස්සෙල්ලත් ගත්තනේ 60යි කියලා. අය ගන්න දෙන්නේ නැහැ. සංඛ්‍යාත තීරුව එකතු අපි ඉස්සෙල්ලා දාලා හදද්දි ගත්තා 60යි කියලා. එහෙනම් සිග්මා f කියගේ පුතේ මට එනවා 60යි කියලා. දැන් වගුවෙන් ලබා ගත යුතු දත්ත ටික අපි අරගෙන ඉවරයි. දැන් අපි මධ්‍යනේ හොයමු. ඔන්න බලන්න මෙතනින් හදන්න ඊට පස්සේ. මධ්‍යනේ මෙතන කියන්නේ මේක අපේ ඊට පස්සේ මෙතන ලියන්නේ. මධ්‍යනේ සමානයි උපකල්පිත මධ්‍යනේ ධන සිග්මා fd බෙදීම සිග්මා f ආදේශ කරන්නේ. උපකල්පිත මධ්‍යනේ තියෙන තැනට 45යි. ධන
සිග්මා ft ට ආවේ ඍණ 160යි. සිග්මා ft ට ඍණ 160යි. බෙදීම සිග්මා ft ගේ 60යි. right. සුළු කරමු 45. ඔතේ ධනයි ඍණ එක ළඟ ගියාම ඍණ වෙනවා. බිඳුවට බිඳුව කැපිලා යනවා. 16 6 බෙදුවාම 12යි 16 6 වර 2 12යි. ඒ කියන්නේ 2.0 ඉතුරු වෙනවා 4ක්. 4ට 6යි ආයි දිගටම 6යි 6යි කියන 45.66යි අඩු කරමු අවසාන උත්තරයට යනවා මෙතන 45.45න් 2.66 අඩු කරමු සෝරි 2.66 45න් 2.66 අඩු කරන්න 45න් දෙකක් ගියාම 43යි 0.66 අඩු කරාම 34යි හරිද මම 4යි ඔව් 34යි උත්තරේ එනවා 42.34යි කියලා උත්තරය 42.34යි. මේ දත්තවල මැදේණය මේ දත්ත සමූහයේ වගුවේ මැදේණය උත්තරය මට එනවා 42.34යි. ආසන පූර්ව සංඛ්‍යාවට කියනවා. නෑ නේද? මැදේණය සොයන්න කියලා විතරයි කියන්නේ. නේද මැදේණය වෙනවා 42.34යි කියලා මේ දත්ත සමූහය. මුළු සමාජිකයන්ගේ 60% ගුවන් විදුලියට සවන් දීමේ කාලය පැය 20ක් ඉක්මවන බව පෙන්වන්න. මුළු සමාජිකයන්ගෙන් 60%ක් ගුවන් විදුලියට සවන් දීමේ කාලය පැය 40 ඉක්මවන බව පෙන්වන්න. මුළු සමාජිකයන්ගෙන් 60%ක් ගුවන් විදුලියට සවන් දීමේ කාලය පැය 40 ඉක්මවන බව පෙන්වන්න. ඒ කියන්නේ අපි අරගෙන බලමු මෙන්න මේ දේ. පැය 40ට වැඩියෙන් ගුවන් විදුලියට සවන් දෙන පිරිස කීයද කියලා බලමු. කී දෙනෙක් ඉන්නේද? 40ට උඩින්. 40ට උඩින් කිව්වහම 40 50 අතර ඉඳලා ගන්න පුළුවන්. 40 50 අතර 15 දෙනයි, 50 60 අතර 14 දෙනයි, 60 70 අතර 5 දෙනයි, 70 80 අතර දෙන්නයි. ඔය ටික එකතු කරමු බලන්න. 15 14යි 19යි 29යි. 29යි 5යි 29යි 5යි 34යි. 34යි 2යි 36යි. පිරිස 36යි. එතකොට එය ප්‍රතිශතයක් ලෙස කොහොමද ගන්නෙ? ප්‍රතිශතයක් ගන්නේ මුළු පිරිස මෙතන 60ක් ඉන්නවා. 60න් ඔය කියන පැය 40කට වැඩියෙන් ගුවන් විදුලියට සම්බන්ධ වෙන පිරිස 36ක් ඉන්නවා. ඒතර මුළු පිරිස 60න් පැය 40කට වැඩියෙන් රේඩියෝ එක අහන 36ක් ඉන්නවා. මේක ප්‍රතිශතයක් විතර දක්වන්නේ 100ට 100 වැඩි කරනවා. ඉතුරු කරන්නේ මේ බිඳුවට මෙතන බිඳුව කැපෙනවා. 6 ගොඩවල් 1යි 36ට 6 ගොඩවල් 6යි 6 වරක් 10 60යි උත්තරේ 160යි කියන්නේ උත්තරේ 160යි ප්‍රතිශතයක් විතර 160යි මුළු සමාජිකයන්ගෙන් 160ක් ගුවන් විදුලියට සවන් දෙන කාලය පැය 40 ඉක්මනව පෙන්න හරිද ඔය ටික තමයි අරන් පෙන්නන්නේ මුළු සමාජිකයන්ගෙන් 160ක් ගුවන් විදුලියට සවන් දෙන කාලය පැය 40ට වඩා වැඩි ඉන්නවා කියලා පෙන්වන්න තියෙනවා. එතකොට පැය 40ට වඩා වැඩියෙන් රේඩියෝ එක අහන පිරිස 36 දෙනයි. ඒක මුළු පිරිසෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා බලන්න. මුළු පිරිස 60 දෙනයි. පැය 40ට වඩා වැඩියෙන් රේඩියෝ එක අහන 36 දෙනෙක් ඉන්නවා. ඒක ප්‍රතිශතයක් කරන 100% වැඩි කරනවා. 60 දෙනාගෙන් 36 දෙනෙක් පැය 40ට රේඩියෝ එක අහනවා නම් ඒක ප්‍රතිශතයක් විතර බලන්න ඒක 100% වැඩි කරනවා. සුළු කරාම ගානට උත්තර එනවා 60යි. එයාලා කියන්නේ මුළු පිරිසෙන් 160ක් උතර ඉන්නවා කියලා පෙන්නන්න කියලා. හරි. ඔන්න අපිත් අරගෙන පෙන්නුවා. මුළු පිරිසෙන් 160ක් තමයි මේ 36 දෙනා කියලා කියන්නේ. ඔන්න ඔහොමයි පුතේ. ඒකට අදාළ පිළිතුරු එන්නේ. ඔය පළවෙනි ප්‍රශ්නය සංඛ්‍යාන ගැටලුව අපේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. හරි. හදාගන්න. ඉක්මනින් හදාගන්න.
පුතා ඊළඟ ගානකට යමු. ඊළඟට බස්නාහිර පළාත් පේපර් එක. පෙළ ගන්න බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයට සංඛ්‍යාන ගන්න. මම හිතන්නේ මම ඊයේ දවසේ කිව්වා හැබැයි මට මේක ලියා ගන්න වෙලාව දෙන්න ඕනෙත් නෑ. මම ඊයේ කිව්වා මේක හදලා තියන්න කියලා. ලියා ගන්න වෙලාව දෙන්න අවශ්‍යත් නෑ හැබැයි. හරි වෙලේ දාගන්න යාර පාටි ලියා ගන්න විතරම දින්නේ නේද? කියපු වැඩේ කරලා දිනන වෙන්න. මම දන්නේ එහෙම උන් දින්නේ කියලා. එහෙම කිව්වා මම. ආයතනයක එක් අංශයක සේවය කරන සේවකයන් 60 දෙනෙකු එක්තරා දිනක ප්‍රමාද වී පැමිණි කාලය පිළිවෙල තුරුත් පහද දැක්වේ. මම දින 0.4 යනු බිඳුව හෝ ඊට වැඩි 4ට අඩු යන්නයි. ඒ කියන්නේ මෙතනදී 0.4 කියන එකේ බිඳුව අයිති 4යි නෑ පන්ති ප්‍රාන්තරද. 0.4 කියන පන්ති ප්‍රාන්තරය ගත්තාම මේ 4 එකටයි තියෙන්නේ මේ මුල දින එක අයිති. දැන් ඊට පස්සේ 4යි 8යි කියන එකේ 4 මේ පන්ති ප්‍රාන්තරයට අයිති. එහෙම නෙකේ 4 මේ පන්ති ප්‍රාන්තරයට අයිති 8 කියන එක නම් මේ පන්ති ප්‍රාන්තරයට අයිති නෑ. ඒ වගේ දෙයක් කියන්නේ. ඉහළ සීමාව යට අයිති නෑ පහළ සීමාව යට අයිති කියන එක කියන්නේ. එනේ පන්ති ප්‍රාන්තරයෙන් පන්තරට ඒක වෙනස් වෙනවා. හරි. සේවකයෙකු ප්‍රමාද වේ ඇතැයි අපේක්ෂිත වැඩිම කාලය. ඒතර වැඩිම කාලය වලට පේනවනේ පන්ති ප්‍රාන්තරවල වැඩිම පන්ති ප්‍රාන්තරය කීයද? 28යි 22යි අතරනේ. ඒතර මේක තමයි සේවකයෙකු ප්‍රමාද වෙන්න පුළුවන් වැඩිම කාලය දැක්කන පන්ති ප්‍රාන්තරය. ඒ පන්ති ප්‍රාන්තරයට අයිති අගයන් ටික 28 අයිති වෙනවා 29 අයිති වෙනවා 30 අයිති වෙනවා 31 අයිති වෙනවා එච්චරයි 31 අයිති නෑනේ මේකට කියන විදිය. එහෙනම් සේවකයෙකුට පරක් වෙන්න පුළුවන් වැඩිම කාලය තමයි මේකෙන් පෙන්නන්නේ. කීයද? 31. සේවකයෙකු ප්‍රමාද වෙතයි අපේක්ෂා කරන පුළුවන් වැඩිම කාලය තමයි විනාඩි 31. මිනිත්තු 31යි. ඊළඟට සුදුසු උපකල්පිත මධ්‍යයන භාවිත කරන්නේ හෝ අන්කමේ කියන සේවකයෙකු ප්‍රමාද වීමේ මධ්‍යයන කාලය අසන මිනිත්තු 6යි මතකයි. මධ්‍යයන වැලි කියනවා දැන් අපි. මධ්‍යයන. හොඳයි. මධ්‍යයන ලබා ගන්න පුතේ මම මේක ඔයාලට FD වගුවම පුරුදු කරනවා. හැමතිස්සෙම FD වගුවම පුරුදු කරන්න හේතුව එයා අනිත් වග වලට වඩා ඉස්සරහින් ඉන්නේ. එයා මම කියන්නේ මෙහෙම. එයා ටිකක් දියුණුයි. අර Windows 8 වලට වඩා Windows 10 හොඳයි නේද? ලැබුණොත් එනවා. හොඳයි ඒක. ඒ කියන්නේ ඒක අලුත් අප්ඩේට් පාවිච්චිය ටිකක් සංකීර්ණයි. හැබැයි ඒකට වඩා අලුත් version එකක්. ඒ වගේ තමයි වගුව. භාවිතා කරන්න ගියාම ටිකක් අපහසුයි. හැබැයි තාක්ෂණයෙන් දියුණුයි. වරදින්නේ නැහැ ගොඩක් දුරට. දෝෂාවම එහෙම කියන්නේ. හරි. පන්ති ප්‍රාන්තරම මේවට නම් දෙන්නම්. පන්ති ප්‍රාන්තර මධ්‍ය අගය ඒක සිම්පල් x මගින් සංකේතපත් කරනවා. අපගමනය සිම්පල් d සංඛ්‍යාතය සිම්පල් f අවසානයේ වැඩි කිරීම d. හරි 0.4යි අතර 4ත් 8ත් අතර 8යි 12යි අතර 12යි 16යි අතර 16යි 20යි අතර 20යි 24යි අතර 24යි 28යි අතර 28යි 32යි අතර. right සංඛ්‍යාත ටික දැම්මු 5යි 6යි 8යි 10යි 12යි 8යි 7යි 4යි. මධ්‍යගයේ මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න 2යි. මේ දෙක එකතු කරාම 12යි දෙකට බෙදන්න 6යි. රටාව දැන් පැහැදිලි. 10යි 14යි 18යි 22යි 26යි 30යි. හොඳයි. දැන් අපගමන තීරුව. අපගමන තීරුවට එන්න කලින් ගන්න ඕන වැඩක් කරන්න තියෙනවා. මොකද්ද? උපකල්පිත මධ්‍යනේ තෝරගන්න. කොහොමද උපකල්පිත මධ්‍යනේ තෝරන්නේ? සාමාන්‍ය මාතපන්තියේ මධ්‍යගය තමයි උපකල්පිත ගන්න. මේකේ මාතපන්තිය කියන්නේ වැඩිම වාර ගානක් ලියවිලා තියෙන දත්තය ඇතුළත් පන්ති ප්‍රාන්තරය 12 වතාවක් ලියවිලා තියෙනවා 16 20 අතර. ප්‍රමුඛ තමයි මාතපන්තිය වෙන්නේ. එයාගේ මධ්‍යයේ මෙයා තමයි උපකල්පිත මධ්‍ය විදිහට තේරෙන්නේ. 18 උපකල්පිත මධ්‍ය. පූර්ව අපගමන තීරුව කොහොමද? බාහිර එකකින් මේක අඩු කරලා දාන්න. 2කින් 18ක් අඩු කරාම ඍණ 16යි. 6න් 18ක් අඩු කරාම ඍණ 12යි. 10න් 8ක් අඩු කරාම ඍණ 8යි. ඍණ 4යි. බිඳුවයි 4යි 8යි 12යි. කතරටාවට එන්නේ. කියන දේ විදිය පේනවනේ දැන්.
මේ දෙක වලින් දාන්න 16 වරක් 5 ඍණ 80යි 12 වරක් 6 ඍණ 72යි 8 වරක් 8 ඍණ 64යි 10 වරක් 4 ඍණ 40යි 12 වරක් 0.0යි 8 වරක් 4 32යි 7 වරක් 8 56යි 12 වරක් 4 48යි හොඳයි දැන් මේ තීරුව එකතුව අපි ඒකට කියනවා සිග්මා FD කියලා අපි අරගමු පුතේ 8යි 10යි 16යි 6 දානවා එකක් ඉතුරුයි 8යි 8යි 4යි 12යි 1යි 13යි 136යි අපි ඩබල් චෙක් කරමු 16යි එකක් ඉතුරුයි 8යි 12යි 13යි ඍණ පැත්තේ එකතුව ගමු 6යි 7යි 8යි 15යි 15යි 21යි 4යි 25යි 256යි 130යි 256 කඩු කරන්න බෑ 256 130ක් කඩු කරන්න පුළුවන් අපි අඩු කරොත් එනවා එතකොට 6 9 කඩු කරාම 0යි 5 3 කඩු කරාම 2යි දෙකෙන් එක කඩු කරාම 1යි 120යි හරිනේ අපි 120යි හැබැයි පුතෝ ඍණේ අය මෙයාගේ ලකුණනේ දාන්නේ ඔගේ ලකුණ ඍණ ඒතර ඍණ 120යි සංඛ්‍යාත තීරය එකතු කීයද කියලා ගන්න උඩින් කියනවද ඔව් කියනවා සේවකයන් 60 දෙනෙක් කියලා පිළිබඳ කියලා තොරතුරු කියලා කියනවනේ මුලින්ම එහෙනම් සිග්මා ෆයි එකතු කර කර ඉන්න දෙයක් නැහැ මේකගේ 60යි සිග්මා ෆ් ගේ 60යි ගාන එක මුදුනේ කියලා තියෙනවා දැන් වගුවෙන් ගත්ත යුතු දත්ත ටික හරි දැන් මේකගේ මධ්‍යයනය හොයනවා මම බලන්න ඉන්නේ මධ්‍යයනය සමානයි උපකල්පිත මධ්‍යයනය ධන සිග්මා FD බෙදීම සිග්මා F මම ආදේශ කරනවා පුතේ A උපකල්පිත මධ්‍යයනය 18යි ධන සිග්මා FT ඍණ 120යි බෙදීම සිග්මා F 60යි දැන් මේක සුළු කරොත් එනවා 18 මම මෙතන හදනවා 18 ධනයි ඍණ එක ළඟ හිටියාම ඍණ වෙනවා 120 60ෙන් බෙදන්න මේ බිඳුවට බිඳුව කැපෙනවා 12 6ෙන් බෙදුවම 2යි එතකොට 18ෙන් දෙකක් ගියාම අනේ උත්තරේ එනවා පුතේ 16 කියලා ඔය බබා උත්තරේ 16 උත්තරේ 16 විනාඩිය විනාඩි 16 මිනිත්තු වලින් එන්නේ හරියට වෙන උත්තරේ විනාඩි 16 හරි මාසයකට දින 20ක් වැය කරයි නම්ද ආයතනයේ එම අංශයේ මුළු සේවකයන් පිරිස 186 දෙනෙක්ද නම් එම සේවකයන් පිරිස ප්‍රමාද වූ කාලය මාසයකට දින 20ක් වැඩ කරනවා මේ එක සේවකයෙක්ගේ ප්‍රමාද කාලය විනාඩි 16 එකෙක් ඔයාලා හිතන්න විනාඩි 16ක් පරක්කු වුණොත් එකෙක් හොඳේ එක දවසකට විනාඩි 16ක් පරක්කු වුණොත් දිනක ප්‍රමාදය එක සේවකයෙක් විනාඩි 16යි ඔයගේ සේවකයෝ නැහැ දිනක ප්‍රමාදය කරන සේවකයෝ ගානේ වැඩි කරන්න බෑ ඒ 16 වැඩි කරනවා මුළු සේවකයෝ ගාන 100 එහෙම ගන්නත් පුළුවන් හැබැයි දිනක ප්‍රමාදය කරන නැතුව අපිට මෙහෙම ගන්නත් පුළුවන් මාසයකට එක් අයෙකුගේ ප්‍රමාද කාලය බලන්න කොහොමද ඒක ගන්නෙ එක දවසකට විනාඩි 16 ගන්න එයා දවස් 20ක් ප්‍රමාද වුණොත් 320ක් යන විනාඩි වලින් මාසයකට එක මිනිස්සෙක්ගේ ප්‍රමාද කාලය. යාළුවෝ තේරෙනවනේ ඒක? ඒ කියන්නේ පුතේ එක දවසකට විනාඩි 16ක් පරක් වෙන මිනිස්සයා පුතේ දවස් 20ක් වැඩ කරොත් කොච්චර ප්‍රමාද වේද කියලා අපිට ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඒ කොහොමද? එයා එක දවසකට විනාඩි 16යි ඔය වගේ දවස් 20ක් පරක් වුණොත් 16ව 20ක් 320යි. විනාඩි 320ක් මාසයකට පරක් වෙනවා. මාසයකට දවස් 20ක් වැඩ කරනවා කියලා හිතලවද? විනාඩි 320ක්. ඒතර ඔක්කොම සේවකයෝ මුළු සේවක ප්‍රමාද කාලය ගන්නම මොකද කරන්න ඕනේ 320 වැඩි කරනවා මෙතන වැඩ කරලා ඔක්කොම සේවකයෝ ගන්න 186යි වැඩි කරමු පුතේ ටිකක් වැඩි 0යි 2යි එකක් ඉතුරුයි 18 එකයි 19කට බිඳුවක් දාමු 8 වර 0.0යි 8 වර 2 16න් 6 දාන එකක් ඉතුරු 8 වර 3 24යි 1යි 25යි අකට බිඳු දෙකක් දාන 1 වර 0.0යි 1 වර 2 2යි 1 වර 3 3යි එකතු කරන්න 0යි 2යි 5යි එකක් ඉතුරුයි 6යි 2 8 1 9යි 5යි ඔන්න මුළු ප්‍රමාද කාලය විනාඩි 59520යි පැය කීයද කියලා යහන්නේ මේ විනාඩිනේ එහෙනම් මේක පැය කරන්න 60න් බෙදන්න බෙදුවකම මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා ඔන්න පැය වලින් එනවා පැය
59ට පැය 9ක් තියෙනවා වරක් 54යි ඉතිරි වෙනවා එතකොට 54 නම් 5ක් ඉතුරු වෙනවා එතකොට මෙතන 55නේ 55ට ආයි 9ක් තියෙනවා එතකොට 54යි එකක් ඉතුරුයි ඒක මෙතනට දුන්නා 12යි 12ට 2යි ඔන්න තියෙනවා එන මාසයකට හොඳේ මාසයකට පැය 992ක් පරමාද වෙනවා මාසයකට පැය 992ක් පුතේ පරක් වෙලා යනවා ඔක්කොම සේවකයෝ හොඳේ සේවකයෙකුට පැයකට රුපියල් 240ක් ගෙවයි නම් එම සේවකයන්ට ආයතනයෙන් අහිවන මුදල 2,40,000ක් නොඉක්මන බව පෙන්වනවා. බලමුකෝ පැයකට රුපියල් එක පැයකට හොඳේ එක පැයකට රුපියල් 240ක් ගෙවනවා නම් පැය මෙච්චර ප්‍රමාද වුණොත් ඒගොල්ලන්ට අහිවන මුදල කීයද කියලා හොයා ගන්න ඕනේ. දැන් අපි මොකද කරන්න ඕනේ? 992 ඒගොල්ලන්ගේ ප්‍රමාද කාලය මුළු ප්‍රමාද කාලය වැඩි කරනවා එක පැයකට ගෙවන මුදල 240න් වැඩි කරනවා. අපි වැඩි කරලා බලමු 2,40,000ට වඩා අඩුද කියලා. අනිවාර්යෙන් අඩුයි. බිඳුව අන්තිමටම කමන්නේ. අපි බිඳුව දාන්නේ. 4 වරක් 2 8යි. 4 වරක් 9 36න් 6 දාලා 3ක් ඉතුරුයි. 4 වරක් 9 36 3යි 39යි. අගට බිඳුවක් දානවා. 2 වරක් 2 4යි. 2 වරක් 4 2 වරක් 9 18 යට දාන එකක් ඉතුරුයි. 2 වරක් 9 18 1යි 19යි. එකතු කරමු. 8යි බිඳුවයි එකක් ඉතුරුයි 8යි එකක් ඉතුරුයි 3යි එකක් ඉතුරුයි 2යි අර බිඳුව අපිට දාන්න මෙන්න පුතේ ගන්න කීයද රුපියල් 2,38,080යි වැඩි හරිනේ අපිට කියන්නේ ඒක කීයට වඩා අඩුයි කියලා පෙන්නන්නේ 2,40,000ට වඩා අඩුයි කියලා පෙන්නන්නේ ඉතින් වැඩි පැහැදිලිනේ 2,38,080 කියන එක කුඩයි රුපියල් 2,40,000ට වඩා ඔන්න තියෙනවා. ඕක තමයි පෙන්වන්න තියෙන කාරණා. පැහැදිලිද? යාර මුදල යාලට අහිමි වෙන මුදල 2,38,080යි ඒක කුඩයි කියනවා 2,40,000ට වඩා. ඕක තමයි අපිට අරගෙන පෙන්වන්න තියෙන්නේ. මෙන්න තියෙනවා පුතේ එක. ගාන ලොකුයි. ඒ ඔය මට්ටමේ ගානක් තමයි විභාගෙට අපි ඔළුව එතනට හදාගමු. ඔයාලට මේක දැනෙන්න ඕනේ මේක 100% ප්‍රතිඵලදායක වැඩක් කියලා. මොකද මේකේ මම හැමතිස්සෙම කියනවා වගේ පරණ දේවල් කුණු කොට අවුස්සනවා වගේ හැම මාසෙම අවුස්සලා ගන්න. ප්‍රතිඵලයක් ලැබෙනවම හදාගන්නේ ගාන අඩුපාඩු ටික ඉක්මනින්
අනිත් මම ඊළඟ ගානට යනවා මම කොහොමද හදලා තියන්න කියලානේ ඉක්මනට ඔගේ ෆොටෝ එකක් ගහ ගන්න නැත්නම් වීඩියෝ එක බලා ගන්න අඩු පාට එක හදා ගන්න හරි ස්ක්‍රීන්ෂොට් එක ගහ ගන්න ලියාගත් බැරි වෙච්ච අය ඉක්මන් කරන්න හොඳයි හතරවෙනි ගාන ඊළඟ පේපර් එකේ හතරවෙනි ගාන ප්‍රියන්ත සහ සමන්ත එකම දිනේ පාසලෙන් ඉවත් වූ සිසුන් දෙදෙනෙකි. ප්‍රියන්තම උසස් අධ්‍යාපනය නිම කර මාසික රුපියල් 37500ක වැටුපක් ලැබෙන රජයේ රැකියාවක් කරන සමන්ත ත්‍රියෝදර ලෙස කටයුතු කරයි. සමන්ත එක්තරා මාසයක දින 20ක් දී ඉපැයූ ආදායම් පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. ඊට පස්සේ අපි ගහන සමන්තගේ මධ්‍යේන දෛනික ආදායම කීයද කියලා ඔය දින බහුව පාවිච්චි කරලා ලියන්න තියෙනවා. කෙලින්ම මධ්‍යේන යහන පටන් ගන්නකොට. හොඳයි. සුපුරුදු බහුව. මේ ගන්න තව ලස්සන කරන්න තිබ්බ කතා දෙක තුනක් කියලා. නමුත් වෙලාව හිටිනම් පන්ති ප්‍රාන්තර මධ්‍යගය අපගමනය සංඛ්‍යාතය F වැඩි කිරීම D පන්ති ප්‍රාන්තර ටික ගත්තොත් 1100යි 1200යි 1300 1400 1400 1400 1500 1500 1600 1600 තමයි දෛනික ආදායම ටීවී වල කොල්ලෝ හැම ටීවී දුවන්න ඉන්නවනම් බලන් ඉන්නවනම් මේ අදහස් අදාරගෙන ඉන්න මේව බලන්න ඈ 3යි 4යි 7යි 4යි 1යි right මධ්‍යක දින පුරන් දන්නවනේ මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න එතන එනවා 1150යි මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න 1250යි 1350යි 1450යි 1550යි 1650යි කියලා රටාවට දැන් අපගමන තීරෝ පුරවන්න මතපන්තිය මධ්‍යකේ ගන්න එපැයි මේකේ මතපන්තිය 7 වතාවක් ලියවිලා තියෙන්නේ මෙන්න මෙයාව 1400 1500 අතර කියන එක ඒකේ මධ්‍යකේ මෙන්න මේකයි 1450 තමයි මධ්‍යකේ ප්‍රමයාගේ මෙයා අඩු කරලා අපි මෙතන දාමු ඍණ 300යි මෙයාගේ මෙයා අඩු කරමු ඍණ 200යි මෙයාගේ මෙයා ඍණ 100යි එයාගෙන් එයා බිඳුවයි මෙයාගේ මෙයා 100යි 200යි දැන් පුතේ මේ දෙක වැඩි කරලා දාන්න 300 වරක් 1 ඍණ 300යි 200 වරක් 3 ඍණ 600යි 100 වරක් 4 ඍණ 400යි 4 බිඳුව බිඳුවයි 100 වරක් 4 400යි 200යි දැන් එකතු කරන්න මේ ටික එකතුව සිග්මා FD එකතු කරමු 600 ඍණ මේ ටික එකතු කරාම 10යි 1300යි right සිග්මා F සංඛ්‍යාත්මක තීරුවේ එකතුව කීයක් කීයද මේ ටික එකතු කරාම 4යි 8යි 15යි 20යි අනේක දින 20යි right දැන් මධ්‍යේනය සමානයි උපකල්පිත මධ්‍යේනය දාන්න සිග්මා F D බෙදීම සිග්මා F එතකොට ඒ ගියාගේ 1450යි ධන සිග්මා FD අනේ මේකට අඩු කරන්න පුතුනා දෙන්නගේ ලකුණ සමානයි ලොකු එක්කෙනාගේ පොඩි එක්කෙනා අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ දාන්න 1300යි අඩු කරාම 600ක් 700යි හැබැයි ලකුණ ඍණ පුතේ ලකුණ ඍණ එතකොට මෙතනට එනවා සිග්මා FD කියන්නේ ඍණ 700යි බෙදීම සිග්මා F කියන්නේ 20යි අපි සුරු කරමු 1450 ධනයි ඍණයි සුරු කරාම ඍණ වෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා 70 දෙකෙන් බෙදුවම 35යි දැන් 1450න් 35 කඩු කරන්න උත්තරේ 1415යි කියලා එනවා 15යි හරියටම එනවා රුපියල් 1415
ඒ කියන්නේ මෙයාගේ දවසක දල වශයෙන් මධ්‍යන ආදායම 1415. මෙයාගේ දවසක ආදායම 1415. හරිද? එනයින් ඔහු දින 30ක මාසික ආදායම සොයන්නේ. ඒක ඇතුලෙන් දවස් 30ක ආදායම අහනවා එයාගේ කීයද කියලා. ඒක දවසකට 1415යි නම් දවස් 30කට පුතේ 1415 30ක්. බලන්න. බිඳුව පස්සේ දාව පස් අරක් තුන 15 පාදාන එකක් ඉදිරි පස් අරක් එක 5යි. sorry 3 අරක් එක 3යි 1යි 4යි. 3 අරක් 4 12යි දෙක දාන එකක් ඉදිරි 3 අරක් එක 3යි 1යි 4යි. මේ බිඳුව අපිට දාන්න. මෙන්න පුතේ වැඩි. කීයද රුපියල්? රුපියල් 42450යි. දැන් හිතනවා අම්මඩු රාජ්‍ය සේවය කරලා මම මාර ගොඩ ගියමක් ගන්න. පේන තරම් සුන්දර නෑ උදේ. මම මේක මේක මට ලස්සනට කතා කරලා කියන්න පුළුවන් විග්‍රහ කරලා කරන්න පුළුවන්. ගාන ජීවිතේ කරලා කියන්න පුළුවන් පාඩමක්. මේක අර විශේෂ ගෑල්ලම යන්නේ නෑනේ රිවිල් හයර කරන ඔය ලියපු ගම අපි කොල්ලෝනේ කොහම හරි හිතන් ඉන්නේ කොහම හරි රිවිල් කට්ටක් කරගෙන මම හයර කරනවා කියලා. මේවා සුරංගනා ලෝක. හරිද? ඔය එන මොනවද මේ රිපෙයාරින් එතන ගියා පෙට්‍රල් ගහන්න යන වියදම් ඒවා එක මේ තියෙන්නේ. ඒවා නැතුව නෙමෙයි ඒවා එක්ක. එතකොට මේකෙන් භාගයක් විතර එතකොට ඒකට වියදම් වෙනවා. ඒක ඕනනම් එදා වේල සොච්චම හම්බ කරගෙන ඉන්න පුළුවන්. එතකොට මම දකින්න දැන් දේමව සමහර දෙමව්පියෝ ඉන්න ටීවී හයර් කරලා ජීවත් කරන ඒගොල්ලන්ගේ කලමනාකාරීත්වය හැකියාව. සාමාන්‍ය තරුණ ජීවිතයකට මේ ටීවී එකක් හයර් කරනවා කියන්නේ ජීවිතේම අපරාධයි. කවදාවත් මේ ඔළුව ඇතුලේ ඕක නම් තියාගන්න බෑ. කවදාවත් තියාගන්න. මං කියන්නේ රැකියාව පහතට දාලා කතා කරනව නෙමෙයි. ඉතා උසස් රැකියාව. පාරේ කුණු සුද්ධ කරන මිනිස්සයාගේ රැකියාව පවා ඉතා හදවතෙන් කරු කරන රැකියාව. හැම එකෙක්ම හැම මිනිස්සෙක්ම තමන්ගේ රැකියාව කරනවා නේ. මේ මිනිස්සයා රෙස්පෙක්ට් එකක් තියෙනවා. හැබැයි අපේ උන්ගේ ගොම් අදහසක් තියෙනවානේ. ටීවී එකක් අරගෙන රෝද තුනක් ඕනේ මම රෝද දෙකෙන් ගිහිල්ලා තනි රෝදෙන් ගිහිල්ලා ටීවී හයර් කරනවා කියලා. ඒක මම ගොම් ජීවිතේම නාස්ති කරගන්න කතන්දරයක්. වැඩි වෙලා කතා කරන්න විදියක් නෑ මම වෙලාවක් කියලා දෙන්නම් ওই දේවල් ටික. අපි යමු රෝමිලා අංක 3ට. රෝමිලා අංක 3 මොකක්ද ඒක කියන්නේ? මෙන්න මෙහෙම කතාවක්. ඉහත දෙකෙහි ලද මාසික ආදායම උපයා ගැනීමේදී රුපියල් 110 ආවි තියෙන්නේ අර ටික. රුපියල් 117 බැගින් ඉන්දර ලීටර 22ක් හා තීරෝතර නඩත්තුව සඳහා ඔය මං කිව්ව ටික තියෙනවලු. 6500ක් වැය වේ. ඒ අනුව වඩා වැඩි ආදායමක් මාසිකව ප්‍රියන්ත ලබන බව පෙන්වනවා. ප්‍රියන්ත මොකද කරන්නේ? ආ ඉගෙනගෙන ඉන්නේ රජ්‍ය රැකියාවකට ගිහිල්ලා. අප්සෙට් එකකින් 37500 පඩිය දෙන එක තමයි. හැබැයි බලමු මේ දෙනාගේ වියදමත් එක්ක. එතකොට පෙට්‍රල් වලට යනවා. මේ පෙට්‍රල් ලීටරේ 117 ගාන තිබ්බ කාලෙ වෙන්න ඕනේ. 117 නෙමෙයි දැන් ඒක වෙනස්නේ. 17 ගාන ලීටර 22කට යනවා. වැඩි කරමු. දෙවරක් අත 17 එකක් ඉදිරි දෙවරක් 2 1 3යි දෙවරක් 1 2යි. දෙවරක් අත 17 අතර දාන එකක් ඉදිරි දෙවරක් 1 2 1 3යි දෙවරක් 1 2යි. එකතු කරාම එනවා 4යි 7යි 5යි 2යි. පෙට්‍රල් වලට යනවා මෙයාට රුපියල් 2574ක්. එතකොට පෙට්‍රල් වලට මෙච්චරක් යනවා. නඩත්තුවට 6500ක් කියන්නේ සර්විස් වල 6500ක් යනවා. ඒතර මුළු වියදම වෙනවා 6500යි. මෙතන 2574යි එකතු කරා. යට යනවා මුළු වියදම 4යි 7යි 0යි 7ක් 9යි 9074ක් යනවා. වියදම මාසෙකට වියදම ටීවී එකට 9074ක් යනවා. එතකොට එයාගේ ඉතිරිය වෙන්නේ එයා හම්බ කරනවා 42450ක්. ඒකෙන් අඩු වෙන්න ඕනේ 9074ක්. අඩු කරමු 6යි. මෙතන 4 තියෙන එතන 7යි 3 තියෙන 3 දැම්මා. මෙතන බෑනේ. අපතෙන් ගත්ත 12 නම් 3යි. 3යි. ඔන්න එයාගේ ඉතිරිය රුපියල් 33376යි. ගණන්ත පිටුරු වෙන්නේ 33376යි. හැබැයි අපේ කවුද ප්‍රියන්ත 37500ක පඩියක් ගන්න. එහෙනම් අපි ලියනවා 33376ට වඩා රුපියල් 33376ට වඩා විශාලයි රුපියල් 37500. හරිද? එම නිසා ප්‍රියන්ත මොකද්ද වෙන්නේ? ප්‍රියන්ත වැඩි ආදායමක්
ලබයි. ඔන්න එහෙම නිසා ප්‍රියන්ත වැඩි ආදායමක් ලබනවා. ඕක තමයි පුතේ අපිට පෙන්වන්න තියෙන්නේ. වඩා වැඩි ආදායමක් ලබන්නේ ප්‍රියන්ත කියලා. right. ඔය තියෙන පුතේ අපේ ප්‍රශ්න පත්‍ර පොතේ තුන්වෙනියට තියෙන පේපර් එකේ සංඛ්‍යාන ගාන. ඒතර තව එක ගානක් සංඛ්‍යානෙන් ඉතුරු වෙනවා. මම හිතනවා ඒක උනන්දුවෙන් හදලා අවසන් කරાવી කියලා. හරි. අවසාන ගාන ඉතුරු වෙනවා ඔයාලට දකුණු පළාත් පේපර් එක. sorry. ගාල කලාප පේපර් එකේ සංඛ්‍යාන ගාන 6 වෙනියට තියෙන්නේ. මම හිතනවා මේ ගත්ත අත්දැකීමත් එක්ක අන්තිම ගාන 4 වෙනි ගාන හදලා අවසන් කරයි කියලා. හොඳයි. එතකොට මම එහෙනම් මෙතනින් අවසන් කරන්න වැඩි. අමතක කරන්න එපා. දැන් 10 වසරේ තියෙනවා පන්ති. ඒකට join වෙන්න. අද සංඛ්‍යාන ගාන sorry. සමාන්තර ශ්‍රේණි ගණන් ටික හදන්න. මතකයි අපි ඊයේ දවසේ සමාන්තර ශ්‍රේණි ගණන් ටික හැදුවේ මෑතකදී ඔයාලගේ සමාන්තර ශ්‍රේණි ගණන්. එයා සමගාමීව අපි අද දවසේ 10 වසරේ සමාන්තර ශ්‍රේණි ගණන් ටික හදනවා. ගැටළු ටික හදනවා. ඉතින් ඔයාලා දන්නවා ඉතා වටින පාඩමක් තමයි සමාන්තර ශ්‍රේණි කියන මම ඔයාලට ඒකයි කිව්වේ. මේක ඔයාලටත් එක්ක කරන වැඩක්. ඒක නැත්තම් මම ඔයාලට ලින්ක් දාන්නේ නැහැ. මම දැන් ලින්ක් එක ඔයාලට දානවා. සම්බන්ධ වෙලා ඒ ටිකත් ගොඩ දා ගන්න. ඒතර 10 ටිකත් මතක් වෙනවා. 11 මුල ඉඳගෙන මතක් වෙනවා. පේපර් ටිකක් යනවා. රිවිෂන් එකක් යනවා. අපේ පන්තිය අංග සම්පූර්ණ. මෙහෙමක කියලා මේම කියලා අඩුවක් පෙන්වන්න අපේ පන්තිය තුල බෑ. ඒකින්ද සාර්ථක වෙන වැඩ පිළිවෙලක් මම කිව්වා මේක මෙහෙම ප්‍රතිඵල එන එකක් නෙමෙයි. මේ අද කරා හෙට ප්‍රතිඵල ගන්න එකක් නෙමෙයි. එහෙම කරලා වැඩක් නැහැ. ගොඩ බෝතලේ ඇටිය වගේ. අපි හිමින් සැරේ ටිකෙන් ටික පුතේ අපේ ටාගට් එකට යනවා. ස්ථාවරයි. අපි එතනට යනවා. එහෙනම් මෙතනින් අපිට අදට ගණන් පන්තියන අවසන් කරනවා පුතේ. ඉක්මනින් ජොයින් ලින්ක් එක දානවා. ජොයින් වෙන්න එකත් එක 10 පන්තියත් එක්ක ඒ ටිකත් උඩට දාන්න. හරිනේ? right එහෙනම් අදට පුතේ හැමෝටම අයබෝවන් බුද්ධ